right, good evening. සියලුම දෙනාට මේ වෙලාවේ ක්ලාස් එකට ලොග් වෙලා ඉන්න සියලුම දෙනාට අපි ගිය සතියේ ක්ලාස් එකේදී මේ කතා කරා ක්‍රමලේඛ සංවර්ධනය පාඩම නැත්නම් අපිට තියෙන තුන්වෙනි පාඩම අපි ගිය සතියේදී පටන් ගත්තා. ඒ පාඩමේදී අපි කතා කරා ක්‍රමලේඛ සංවර්ධනය මම ඔයගොල්ලන්ට 8 වසරේදී සහ 7 වසරේදී කරපු කොටස් ටික නැවත මතක් කරා. ඒ කියන්නේ ගැලීම් සටහන ඇල්ගොරිතම් එක කියන ප්‍රධාන මූලිකාංග දෙක මතක් කරලා ඊට පස්සේ ඇල්ගොරිතම් ගොඩනගන්න අපි පාවිච්චි කරන control structures ඇල්ගොරිතම් නිර්මාණය කරන්න අපි පාවිච්චි කරන control structures ටික නැවත මුලින්දල මතක් කරා. ඒ කියන්නේ අනුක්‍රමය එහෙම නැත්නම් sequence model එක සහ selection model එක මතක් කරා. ඒකෙදි එහෙම නැත්නම් theorem කියන model එක නැත්නම් control structure එක මතක් කරා. ඒකෙදි මම ඔයගොල්ලන්ට ගිය සතියේ පොඩි ගණන් දෙකක් දුන්නා. මම හිතන්නේ පළවෙනි අනුක්‍රමයේ යටතේ එකකුත් අපි කරා. ඊට පස්සේ selection යටතේ එකකුත් කරා. සරල තේරීමක් සහිත වැඩසටහනකුත් නිර්මාණය කරා නේද? pass or fail කියලා යම්කිසි මොකක් හරි ආයතනයක අපි ගත්තා ගිය සතියේ තියරි ලකුණු සහ ප්‍රායෝගික ලකුණු ඇතුළත් කරාට පස්සේ අපි නිර්මාණය කරන සිස්ටම් එකට එහෙම නැත්නම් පද්ධතියට ඒක හරහා ඒ ළමයාගේ ටෝටල් එක ඇවරේජ් එක කවුන්ට් කරලා ඒ ළමයා පාස්ද ෆේල්ද කියන එක ගන්න පුළුවන් ආන්සර් එක හොයා ගන්න පුළුවන් විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් ලියුවා. හරිද? එතකොට ගිය සතිය ආපු නැති අය ඉන්නවද ක්ලාස් එකේ? ගිය සතිය එන්න බැරි වෙන ළමයි ඉන්නවා පන්තියේ. මැසේජ් එකක් දානවා chat එක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මේ මට මොන හරි පණිවිඩයක් දෙන්න හරි මොන හරි ගැටලුවක් හරි තියෙනවා නම් ගිය සතිය ආපු නැති අය ඉන්නවද පන්තියේ ගොඩක්? ඕ හරි ඔන්න ඉන්නවනේ. හරි ගිය සතිය ආපු නැති අයට හරි ටික දෙනෙක් ඉන්නවනේ. හරි ඊළඟට මේ දැන් හැමදාම කියන්න බෑ WhatsApp group එකේ නැති අයට මේ දැන් පන්ති පටන් ගත්තට පස්සේ කෝල්ස් කීපයක් ආවා. මම ඒකයි මේ පන්තිය පටන් ගන්න විනාඩි 10ක් විතර පොඩ්ඩක් පරක්කු කරන්නේ. හේතුව මම දන්නවා ලොග් වෙන්න බෑ. අද පාස්කෝඩ් එක වෙනස් වුණා මැයි මාසෙට. මෙතන ඉන්න සියලුම දෙනාගෙත් මට දැන් හම්බුණා ලේඛනයේ මැයි මාසේ ෆීස් ගෙවලා නැහැ කියලා නම් කීපෙකුත් එක්ක තමයි හම්බුනේ. මම තව ටිකකින් ඒක චෙක් කරනවා ඔයගොල්ලෝ මේ ඉන්න ළමයි ටිකෙන්. හරිද? මේ ගැටලුවක් තියෙනවා ඒක නිසා මම කෝඩ් එක දුන්නා. අපිට ඉඳලා චේන්ජ් වෙයි කොහොමවත්. ඒක මම නෙවෙයි කාර්යාලයෙන් තමයි කරන්නේ උදෙසකින් පහල. මම ඔයගොල්ලන්ට උගන්වනවා මේ ඉන්න ළමයි ටිකට. ප්‍රශ්න තියෙන ඔයගොල්ලෝ ෆීස් කියපු නැති මොන හරි ගැටලුවක් තියෙනවා මම හිතන්නේ මට නම්ලයිස් එකක් දුන්නා චෙක් කරලා බලන්න කියලා අද ඉන්න ළමයි ටිකත් එක්ක අපි ඒක බලමු පස්සේ. හරි. ගියසතිය අපි කතා කරේ මේ තුන්වෙනි පාඩම ක්‍රමලේඛ සංවර්ධනයේ පාඩම. ඒ පාඩම යටතේ මම ඔයගොල්ලන්ට ක්‍රමලේඛ සංවර්ධනයේ 7 වසරේ සහ 8 වසරේදී කරපු බේසික් ටික මතක් කරා. මම මේ ආපු නැති අය ඉන්න නිසා නැවත කියන්නේ ඒ කොටස තුලදී ඇල්ගොරිතම් එකක් කියන්නේ මොකක්ද? ගැලීම් සටහනක් කියන්නේ මොකක්ද? අපි ගැටලු කිහිපයක් අරගෙන ඒ ගැටලු අනුක්‍රමය තේරීම පුනර්කරණය කරේ නෑ. අපි අනුක්‍රමය සහ තේරීම කියන control structures දෙක යටතේ කතා කරා. ඒකෙදි අනුක්‍රමය කියන එකේදී අපි සරල එක ගානක් විතරක් කතා කරා. සංඛ්‍යා දෙකක් ඇතුළත් කරලා ඒ සංඛ්‍යා දෙක එකතුව ගන්න කොටසට එනකන් ඇල්ගොරිතම් එකක් කරා. ගැලීම් සටහනක් ඇඳලා ඒ ප්‍රශ්නෙට අදාළ ප්‍රෝග්‍රෑම් එකත් අපි ස්කැච් වල හැදුවා. ඊට පස්සේ අපි එතනින් චුට්ටක් ඇඩ්වාන්ස් වලට ගියා. ඉන්පුට්ස් දෙකක් දුන්නා. තියරි ලකුණු සහ ප්‍රායෝගික ලකුණු කියලා. ඊට පස්සේ ඒක එකතුව ගත්තා. එකතුවට අනුව එයාගේ ඇවරේජ් එක හෙව්වා. ඇවරේජ් එක අනුව ඒ ළමයා පාස්ද ෆේල්ද කියලා අපි කොන්දේසියක් දාගත්තා. මේ ළමයා ඇවරේජ් එක 50ට වඩා වැඩි නම් පාස් කියලා 50ට වඩා අඩු නම් අසමත් කියලා. ඒ කොන්දේසියට අනුව වැඩසටහන නිර්මාණය කළා. 50ට වැඩි කෙනෙක් පාස් කියලා එන්නත් අඩු කෙනෙක් ෆේල් කියලා එන්නත් ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම ලියලි ඉවර කරා. හරිද? එතකොට ඔතනින් එහාට තමයි ඔයගොල්ලන්ට 9 වසරේදී මේ ක්‍රමලේඛ සංවර්ධනයේ කොටසදී උගන්වන්න තියෙන්නේ. ඒ කියන්නේ සරල තේරීම නෙවෙයි නැත්නම් සිලෙක්ෂන් එක යටතේ තියෙන සරල තේරීම නෙවෙයි එතනින් එහාට ගියපු බහුකොන්දේසි සහිත තේරීම තමයි ඔයගොල්ලන්ට උගන්වන්න තියෙන්නේ 9 වසරේදී. හැබැයි බහුකොන්දේසි ඒ කියන්නේ තේරීම් කිහිපයක් තියෙනවා. උදාහරණයක් අපි ගත්තොත් අපි තුමු සංඛ්‍යාවක් දැන් ඔයගොල්ලන්ට උදාහරණ කිහිපයක් දීලා තිනවා අච්චු පොතේ. යම් කිසි සංඛ්‍යාවක් අරගෙන ඒක දෙකෙන් බෙදනවා නම් බෙදලා මොන හරි ඉතිරියක් තියෙනවා නම් ඒක පෙන්නන්න. දෙකෙන් බෙදෙන්නේ නැත්නම් ඊළඟ එකට ගන්න. ඊට පස්සේ හතරෙන් බෙදෙනවද බලන්න. ඒ වගේ කොන්දේසි දෙකක්
සත්‍ය වෙනවා නම් විතරක් කොන්දේසි දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් සත්‍ය වෙනවා නම් විතරක් ඒ ළමයට අදාළ අපි බලාපොරොත්තු වෙන අවුට්පුට් එක පෙන්වන්න. අන්න ඒකට කියනවා අපි බහු කොන්දේසි. ඒක කොන්දේසි දෙකක් වෙන්න පුළුවන්, කොන්දේසි තුනක් වෙන්න පුළුවන්, ඊට වඩා වැඩි යගයක් වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ වැඩසටහනකට අපි කියනවා බහු කොන්දේසි සහිත ප්‍රෝග්‍රෑම් එකක් නැත්නම් ක්‍රමලේඛ සංවර්ධනයක් කියලා. හරිද? එතකොට ඒක අයිති වෙන්නේ සිලෙක්ෂන් වල බහු කොන්දේසි සහිත තේරීම් කියන කොටසට. හරිද? right මම ඔයගොල්ලන්ට අන්න තමයි දානවා ඒ ටික ආයි කියලා දෙනවද කියලා මම ඒකයි ටුට්ටක් ඔය මතක් කරේ. ඊසදී ආපු නැති ළමයින්ට මම ආයි ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. අපි ඊසදී කතා කරා මෙන්න මේ කොටස් ටික. සරල තේරීම යටතේ ඔයගොල්ලන්ට ක්‍රමලේඛ කොට රැකීම කොටසේදී ඔයගොල්ලන්ට කතා කරන්න නෑ අර පුංචි ළමයි අපි 7 වසරේදී 8 වසරේදී කතා කරපු කොටස් ටික ඇත්තටම නෑ මේකෙදි උදේ එතනින් ඉස්සරහට නේ අපිට තියෙන කතා කරන්න. හරිද? ඒ කියන්නේ මේ ක්‍රමලේඛ ගොඩනැගීමේදී මේ බහුකොන්දේසි සහිත තේරීම් පාලන ව්‍යුහය කතා කරන්න තියෙනවා. බහුකොන්දේසි සහිත ගැටලු වලට ගැලීම් සටහන් ඇසුරින් විසඳුම් දැක්වීම කතා කරන්න තියෙනවා. පුනර්කරණය සහිත පාලන ව්‍යුහ ගැන තියෙනවා කතා කරන්න. ඊට පස්සේ මේක මේ ස්ක්‍රැච් වලදී පුනර්කරණය පාලන ව්‍යුහ වැඩසටහන් සැකසීම ওই ටික තමයි තියෙන්නේ. අවසානයේදී දෙනවා ටිකක් පොඩ්ඩක් අමාරු කොටසක්. අරාවක් සහිත අරාවක් කියන්නේ මොකක්ද සහ එහි භාවිතය array එකක් නිර්මාණය කළා ඒක පාවිච්චි කරන හැටි ඔයගොල්ලන්ට කියලා දෙන්න තියෙනවා. ඒක ගැන කිව්වොත් variables විතරයි දැනට අපි කරේ. මෙතනින් එහාට ඔයගොල්ලන්ට arrays කරන්න තියෙනවා. හරි ස්ක්‍රැච් චුට්ටක් ඇඩ්වාන්ස් කරලා තියෙනවා ඔයගොල්ලන්ගේ පන්තියට එද්දී. right මම ගියසදී ඔයගොල්ලන්ට මුල් ටික මතක් කරන්න ඕනේ නිසා ඔයාලගේ මේ 9 වසරේ අච්චුපොතේ ඇත්තටම නැහැ කෙලින්ම පටන් ගන්න දින්නේ සරල තේරීමෙන්. ඒකෙදි කියලා තියෙනවා 8 ශ්‍රේණියේදී ඔයගොල්ලෝ සරල තේරීමක් කතා කරපු නිසා ওই පොඩි මතක් කිරීමක් කළා තමයි ඉස්සරහට යන්න ගියේ. හරිද? එතකොට බේසික් දේවල් ටික ඒකෙදී ඔයගොල්ලන්ට කතා කරන්න කියලා නැහැ. නමුත් මම මෙතනදී ඔයගොල්ලන්ට නැවත මතක් කරගෙන තමයි මෙතෙන්ට එනකන් ආවේ. හරි මේ තාම ප්‍රශ්න එනවා මේ ඔයාලගේ මේ WhatsApp group එකට ඇඩ් වෙලා නැහැ මොකද අද පාස්කෝඩ් එක චේන්ජ් වුණ නිසා ඔන්න දැන් ප්‍රශ්න ගොඩාක් මතුවේගෙන ඉන්නේ කෝල්ස් එහෙම එනවා නිවනක් නැති වෙගෙන ඉන්නේ. හරි. අපි ගියසදී මේ සරල තේරීම ගැන තමයි පුතේ කතා කරේ. වැඩිපුර කතා කරේ ඒ කියන්නේ මේකෙදි මම ඔයගොල්ලන්ට නැවත පැහැදිලි කරන්න යම්කිසි වැඩසටහනක් අපි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ගත්තට පස්සේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ මැද කොන්දේසියක් දානවා නම් හරිද කොන්දේසියක් ඇතුළත් කරනවා නම් ඒ කොන්දේසිය තුලින් අපිට පුළුවන් ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට ක්‍රියාත්මක වෙන්න තේරීමක් ගන්න. උදාහරණයක් මේ ඔයගොල්ලන්ට දීලා තින්නේ සරල තේරීමයි. කියන්නේ එක පාරක් විතරක් චෙක් කරලා බලන්න එක කොන්දේසියක් විතරක් බලන එක. හරිද? ආරම්භයේ තියෙනවා එකේ මේ ඔයගොල්ලන්ට දීලා තියෙන ගැලීම් සටහන
ඒක ඇතුලේ ඇල්ගොරිතම් එකට අදාළ පියවරයන් ටිකක් ලියලා තියෙනවා. ආරම්භය අරගෙන කාසියක් උඩ දැමීම කියන ක්‍රියාවලිය තමයි කරලා තියෙන්නේ. මේක ඉන්පුට් එකක් නෑ. කෙලින්ම කාසිය අරගෙන ප්‍රොසෙස් එකක් තමයි දෙන්නේ කාසිය අරගෙන උඩ දැමීම. මෙතන කොන්දේසියක් දීලා තිනවා ඒ කාසිය උඩ දැම්මට පස්සේ වැටෙන්නේ සිරසද නැද්ද කියලා තෝරගන්න කියලා. හරිද? මේකට අදාළ ප්‍රෝග්‍රෑම් එකකුත් ලියලා තිනවා නිකන් පොඩි ස්ක්‍රැච් එකක් සංවර්ධනය කරපු පොඩි ස්ක්‍රැච් ඩිවෙලොප්මන්ට් එකක් තියෙනවා හැබැයි පේන්න. කාසිය උඩ දැමීම කියන ප්‍රොසෙස් එක උනාට පස්සේ චෙක් කරලා බලනවා මේකෙන් වැටුනේ ඔයගොල්ලෝ කියනවා වගේ අර හෙඩ් ද පෝල් ද කියන එක වැටුණද කියලා චෙක් කරනවා. සිරස වැටුනේද කියලා චෙක් කරලා බලන්නලු. සිරස වැටුනේ නම් සිරස නම් වැටුනේ හෙඩ් එක නම් වැටුනේ ඔව් කියලා සිරස කියන එක හෝ ඒකට සමාන අගයක් පෙන්නලා මෙතන සිරස කියන අගය පෙන්නලා ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න ඕනේ. එහෙම නැත්නම් සිරස නෙවෙයි කියන එක නැත්නම් ඒකට අදාළ එහා පැත්තේ කාසියේ තියෙන අගය කීයද කියන එක පෙන්නලා ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න ඕනේ. මේක තමයි ගැලීම් සටහන. එතකොට එතන තියෙනවා කොන්දේසියක්. මේ කාසිය උඩ දැම්මට පස්සේ වැටුනේ සිරසද කියලා චෙක් කරන්න කියලා අපිට කොන්දේසියක් දීලා තියෙනවා. හරි. එතකොට අන්නේ කොන්දේසිය සත්‍ය වුණොත් සහ අසත්‍ය වුණොත් වෙන්න ඕනේ ක්‍රියාවලීන් දෙක පෙන්නලා දෙනවා සිරස බව පෙන්වන්න නැත්නම් අගේ බව පෙන්වන්න ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න කියලා. ඔතන තියෙනවා සරල තේරීමක්. එකපාරක් විතරක් චෙක් කරන්න පුළුවන් කොන්දේසියක් දීලා තිනවා සිරසද නැද්ද කියලා. ඒ කියන්නේ අපිට සරල තේරීමක් හරි බහුකොන්දේසි තේරීමකට හරි යන්න වෙන්නේ අදාළ ගැටලුව අනුව තමයි. දැන් මේකේ කාසියක සිරස නෙවෙයි නම් එක්කෝ අනිත් පැත්ත අගේ තියෙන පැත්ත නෙවෙයි නම් වෙන වැටෙන්න පැත්තක් නැහැ නේ. එතකොට අනිවාර්යයෙන්ම අපි මේකෙදි අපි Excel වලදී වගේ කතා කරොත් if එකක් ගත්තොත් එක්කෝ වෙන්න පුළුවන් true or false එක්කෝ වෙන්න පුළුවන් එක දෙයයි එහෙම නැත්නම් නොවෙන්න පුළුවන් එක දෙයයි. මේ වගේ ගැටලුවක් ගත්තොත්. හැබැයි අපි ඉස්සරහට යද්දී අපිට කොන්දේසි කිහිපයකට අදාළ වෙන ගැටලු හම්බෙන්න පුළුවන්. හරිද? මෙතන තියෙනවා බහුකොන්දේසි යටතේ අවස්ථා දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් අතරින් යම් කොන්දේසියකට හෝ කොන්දේසි කිහිපයකට හෝ යටත්ව එක් අවස්ථාවක් තෝරා ගැනීම තමයි බහුකොන්දේසි සහිත තේරීමක් කියලා කියන්නේ කියලා ඔන්න මේකෙදි ඔයගොල්ලන්ට පැහැදිලි කරලා තියෙනවා. හරි. ඔන්න එතකොට මේකෙදි පැහැදිලි කරනවා සරල තේරීමෙන් එහාට ගිහිල්ලා බහුකොන්දේසි තියෙන තේරීමක් කියන එක ඔයගොල්ලන්ට මෙන්න මෙතනදී පැහැදිලි කරලා දෙනවා. හරිද? මේකෙදි බලමු අපි බහුකොන්දේසියක් කියන්නේ මොකක්ද කියලා. දැන් සරල තේරීමක් තියෙනකොට තිබුණේ එක කන්ඩිෂන් එකයි. අපිට දැන් මේක කන්ඩිෂන් එකයි. නමුත් මේකට එද්දී බලන්න කන්ඩිෂන් 1 2 3 4ක් කන්ඩිෂන් 5ක් දීලා තියෙනවා. හරිද? මේකෙදි ධාතු කැටේ උඩ දමන්න කියලා ඔන්න මේ ප්‍රෝග්‍රෑම් එක ලියලා තිනවා. ඇත්තටම මේ ඕගොල්ලෝගේ අච්චු පොතේ තියෙන ප්‍රෝග්‍රෑම් අපිට ස්ක්‍රැච් වලදී ඩෙවලොප් කරන්න තරම් සාර්ථක ප්‍රෝග්‍රෑම් නෙවෙයි නේද? අපිට ඇත්තටම වැඩසටහනක් කියන එක අපි software එකක් නිර්මාණය කරන්නේ එදිනෙදා භාවිතයට ගන්න පුළුවන් දෙයක්. දැන් මේ වගේ එකක් සාමාන්‍යයෙන් ඒ වෙලෙට නිකන් කරලා බලන්න විතරයි හොඳ. ඒ අර මේ ප්‍රැක්ටිකලි භාවිතා වෙන දේවල් නෙවෙයි අච්චු පොතේ දීලා තියෙන ඔක්කොම වගේ එක්සැම්පල්. හරි ඊට පස්සේ මේකේ තියෙනවා ආරම්භය ධාතු කැටයක් උඩ දමන්න කියලා තියෙනවා. ඒකේ අගය කියන එක ඉන්පුට් එකක් විදිහට ගන්න කියලා තියෙනවා. ධාතු කැටයක් උඩ දැම්මම අපි දන්නවා සාමාන්‍යයෙන් ධාතු කැටයක පැති කීයක් තියෙනවද? කියන්න බලන්න ධාතු කැටයක් දැකලා තියෙනවනේ නේ. ධාතු කැටයක සාමාන්‍යයෙන් පැති කීයක් තියෙනවද? පැති 6ක් තියෙනවා. ඔව්. පැති 6න් සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම එන්න ඕනේ මොකක් හරි එක පැත්තක් වැටෙන්න ඕනේ. එතනදී ඒ හැම එක පැත්තකම ඔයගොල්ලෝ දන්නවා අගයක් සඳහන් කරලා තියෙනවා. අන්න ඒකට අනුව තමයි මේ ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරලා තියෙන්නේ. නිකන් ඕගොල්ලොන්ට පැහැදිලි කරන්න දීපු ප්‍රෝග්‍රෑම් එකක් ධාතු කැටේ උඩ දමන්න අගය ලබා ගන්න කියලා තියෙනවා. ඒකෙදි අගය එක වේද කියලා අහනවා පළවෙනි පාර උඩ දැම්මහම. ඔව් නම් අගය එක බව පෙන්නලා ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න ඕනේ.
else එහෙම නැත්නම් නැත කියන එක පෙන්නලා නැත කියන එක පෙන්නලා අගේ මොකද්ද කියලා පෙන්වන්න ඕනේ. හරිද? ඊට පස්සේ ආයිමත් ඊළඟ කන්ඩිෂන් එක. ඒ කියන්නේ මේක උනේ නැත්නම් ඊට පස්සේ වෙන්න ඕන එක මොකද්ද කියලා කියනවා. අගය දෙක වේද. එක උන් නැත්නම් අගය දෙක වේද. ඒ කියන්නේ මේකෙදි පළවෙනි කන්ඩිෂන් එක නොවුනොතින් දෙවෙනි කන්ඩිෂන් එක වෙන්න ඕනේ. හරිද? පළවෙනි කන්ඩිෂන් එක වුණොතින් ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. අගේ එක බා පෙන්නවා රයිට් නිමාව. හැබැයි අගේ එක වෙන්නේ නැත්නම් ඊළඟට නැවත ඒකට වෙන්න මොකක් හරි දෙයක් තියෙන්න බෑ. ඒකට වෙන්න ඕන දෙයක් නැත්නම් එතනින් ඉවර වුණොත් මේක සරල තේරීමක් වෙනවා. ඒක නිසා අගේ එක නෙවෙයි නම් ඊට පස්සේ චෙක් කරන්න අගේ දෙකද කියලා. රයිට් අගේ දෙක නම් අගේ දෙක බව පෙන්නලා ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න. අගේ දෙකක් නෙවෙයි නම් අගේ දෙකක් නෙවෙයි නම් ආයෙමත් චෙක් කරලා බලන්න අගේ තුනද කියලා එහෙනම්. අගේ තුන නම් අගේ තුන බව පෙන්නලා ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න. නැත්නම් ඔය විදිහට අගේ පහද නැත්නම් අවසානයේට වෙන්න පුළුවන් අගේ 6 කියන එකනේ. ඔය කන්ඩිෂන් පහම නැත්නම් එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි හතරක් නෙවෙයි පහක් නෙවෙයි නම් අනිවාර්යෙන් වෙන්න ඕන අගේ 6නේ. එතකොට ඔය වගේ කන්ඩිෂන් කිහිපයක් නැත්නම් කොන්දේසි කිහිපයක් තියෙනකොට අපි කියනවා එකකට වඩා වැඩි අගයක්. නැත්නම් දෙකක් තුනක් හතරක් පහක් ඊට වඩා වැඩි. ඕනම කොන්දේසි ප්‍රමාණයක් තියෙනවා නම් අපි ඒකට කියනවා බහු කොන්දේසි. කොන්දේසි කිහිපයක් සහිත වැඩසටහනක් කියලා. right මේක සංවර්ධනය කරන්න කලින් හරියට මේ ප්‍රෝග්‍රෑම් එක නෙවෙයි අපි කතා කරන වෙන ප්‍රෝග්‍රෑම් එකක් ගත්තොත් ඒක නිර්මාණය කරන්න කලින් හරියටම ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මෙයාගේ මේ කොන්දේසියක් කියන්නේ මොකක්ද කියන එක සහ කොන්දේසි කොහොමද ප්‍රොසෙස් වෙන්නේ කියන එක ගැන හොඳ අදහසක් තියෙන්න ඕනේ. හරිද? අපි චුට්ටක් නෝට් එක ලියාගෙන ඊට පස්සේ ඉස්සරහට පාඩමේ ඉස්සරහට යන් රයිට්. ගිය සතියේ මම නෝට් එක ගිය සතියේ ආපු ළමයි කියන්න කොතනින්ද මම නවත්තලා තියෙන්නේ මට මතක විදියට මම සරල තේරීම යටතේ දුන්නා ගාණක් අපි ඒක කරලත් බැලුවා. එතනින් එහාට මම නෝට් එක දුන්නේ නැහැ සරල තේරීමේ ඇල්ගොරිතම් එකයි ෆ්ලෝ chart එකයි ඇල්ගොරිතම් එකයි ගැලීම් සටහනයි දෙක ඉවර කරලා ඇති. ඒකට අදාළ වැඩසටහනත් මම කරා. එතනින් එහාට මම හිතන්නේ මට මතක විදියට නෝට් එක දුන්නේ නැහැ. ඔව් නේද? හරි. ගිය සතියේ කලින් සතියේ ආපු නැති අය Excel වල charts note එකකුත් දීලා ඇති පිටු දෙකක් විතර අතාරින්න. CR පිටු ආපු නැති ළමෙක් ඉන්නවා ආපු ළමෙක් කියන්න මට CR පිටු කොච්චර ඕනේද කියලා. දෙපැත්ත තියෙන එක පිටුවක් ඇතිද? මොකද මගේ නෝට් එකේ ප්‍රමාණය ඔයගොල්ලන්ට ලියන්න බැරි හින්දා මම අහන්නේ. හරි පැති දෙකක්ද ඔන්න පැති එකහමාරක් විතර ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඒ මේ CR දෙපැත්තක් වගේ තියාගන්න මං හිතන්නේ ඇති වෙයි. නැත්නම් පිටු දෙකක්ද? ඇසිත් කියනවා පිටු දෙකක් කියලා නේ. පැති දෙකක්. ජනිත ප්‍රභාස්වර ඒ නෝට් එක ගන්න කොහොමද කියලා අහනවා මම ඔයගොල්ලෝගේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නම් අද රැට වගේ අප්ලෝඩ් එකක් දාන්නම්. එතකොට ඒකෙන් දාන්න වීඩියෝ එක වැඩි දවසක් තියෙන්නේ නැහැ රිමූව් කරනවා ඒක නිසා අද දැම්මොතින් හෙට නෙවෙයි අනිද්දා වගේ වෙද්දි බදාදා වගේ වෙද්දි වීඩියෝ එක අයින් වෙන්න නෝට් එක සම්පූර්ණ කරගන්න. හරි? පැති දෙකක් වගේ තියාගන්නකෝ. ආපු නැති ළමයි. රයිට්. අද මාතෘකාව අද දිනේ දාලා ලියන්න බහු කොන්දේසි සහිත තේරීම. බහු කොන්දේසි සහිත තේරීම කියලා මාතෘකාව ලියාගන්න. බහු කොන්දේසි සහිත තේරීම. බහු කොන්දේසි සහිත තේරීම. ඒකේ අඩද ලියා ගන්න. ඒකේ අඩද ලියන්න. ඒකේ අඩද ලියන්න. ක්‍රමලේඛ සංවර්ධනයේදී
ක්‍රමලේඛ සංවර්ධනයේදී අප භාවිතා කරන දෙවන පාලන ව්‍යුහය වන ක්‍රමලේඛ සංවර්ධනයේදී අප භාවිතා කරන දෙවන පාලන ව්‍යුහය වන ක්‍රමලේඛ සංවර්ධනයේදී අප භාවිතා කරන දෙවන පාලන ව්‍යුහය වන තේරීම එහෙම නැත්නම් සිලෙක්ෂන් පාලන ව්‍යුහයේදී තේරීම එහෙම නැත්නම් සිලෙක්ෂන් පාලන ව්‍යුහයේදී අප භාවිතා කරන control structures එහෙම නැත්නම් පාලන ව්‍යුහයන්ගෙන් තේරීම යන පාලන ව්‍යුහයේදී නැත්නම් selection කියන පාලන ව්‍යුහයේදී තේරීම නැත්නම් selection යන පාලන ව්‍යුහයේදී ක්‍රමලේඛ සංවර්ධනය සිදු කළ යුත්තේ එහි ඇති condition එක නැත්නම් කොන්දේසිය අන්වය එහි ඇති condition එකෙන් නැත්නම් කොන්දේසිය අන්වය සරල තේරීම් කොටසේදී එක් කොන්දේසියක් ගැන පමණක් නැත්නම් එක් කොන්දේසියක් ගැන පමණක් අධ්‍යයනය කරන අතර බහුකොන්දේසි සහිත තේරීමක් යනු හරි හිමින් කියනවා ලියා ගන්න බැලු මම හිමින් කිව්වොත් ඇයි හිතන්නේ නේ දෙක ගණන් කරන්නද හරිද බහුකොන්දේසි සහිත තේරීමක් යනු කරන අතර බහුකොන්දේසි සහිත තේරීමක් යනු එකම ගැටලුව තුල දැන් පොඩ්ඩක් ඉක්මනට ලියන්න උරු වෙන දැන් ඊළඟට 10 වසරට ඉන්නේ එකම ගැටලුව තුල
පහකොන්දේ සහිත තේරීමක් කියනෝ එකම ගැටලුව තුල කොන්දේසි කිහිපයක් ඇතුළත් වී තිබීමයි. 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 උදාහරණයක් යටින් ලියන්න. උදාහරණයක් කියලා යටින් ලියමු. උදාහරණයක් කියලා යටින් මෙන්න මේක ලියාගමු උදාහරණයකට. මම ගිය සතියේ කරපු ගැටලුව ටිකක් වැඩි කරලා ඔයගොල්ලන්ට දෙන්නම් ඇල්ගොරිතම් එකයි චැලෙන්ජ් සටහනයි ඉස්සර නිර්මාණය කරන අපි ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකට යමු. උදාහරණයක ලියාගන්න. උදාහරණයක ලියාගන්න. සිසුවෙක් දසිෂෙක් කොටස් දෙකක් සහිත විභාගයකට කොටස් දෙකක් සහිත විභාගයන් දෙකකට කියන්නේ තියරි සහ ප්‍රැක්ටිකල් ලිඛිත සහ ප්‍රායෝගික කොටස් දෙකක් සහිත විභාගයකට මුහුණ දීමෙන් අනතුරුව ඔහු ලබා ගන්නා ලකුණු වල එකතුව හා ප්‍රතිශතය පෙන්වා. එකතුව කියන්නේ තියරි වල ප්‍රැක්ටිකල් වල එකතුව, ප්‍රතිශතය කියන්නේ ඒ එකතුව දෙකෙන් බෙදුවාම නැත්නම් ඇවරේජ් එක කියලා අපි ඔකට කියනවා. සාමාන්‍ය අගය කියලා කියනවා. හරිද? එකතුව හා ප්‍රතිශතය පෙන්වා. එකතුව හා ප්‍රතිශතය පෙන්වා එකතුව 75ට වඩා වැඩි නම් A ලෙසත් එකතුව 75 ප්‍රතිශතය
ප්‍රතිශතය 75ට වඩා වැඩි නම් ඒ ලෙස අතුට්ටක් කරනවා එකතුව හා ප්‍රතිශතය පෙන්වා ප්‍රතිශතය 75ට වඩා වැඩි නම් ඒ ලෙසත් එකතුව 75ට වඩා වැඩි නම් ඒ ලෙසත් ප්‍රතිශතය 75ට වඩා වැඩි නම් ඒ ලෙසත් ප්‍රතිශතය 65ට වඩා වැඩි නම් b ලෙසත් ප්‍රතිශතය 65ට වඩා වැඩි නම් b ලෙසත් ප්‍රතිශතය 50ට වඩා 75ට වඩා වැඩි නම් a ලෙසත් බොඩේ වෙනවද 75ට වඩා වැඩි නම් ප්‍රතිශතය 75ට වඩා වැඩි නම් a ලෙසත් ප්‍රතිශතය 65ට වඩා වැඩි නම් b ලෙසත් ඊට පස්සේ ප්‍රතිශතය 55ට වඩා වැඩි නම් c ලෙසත් ප්‍රතිශතය 55ට වඩා වැඩි නම් c ලෙසත් ප්‍රතිශතය 35ට වඩා වැඩි නම් s ලෙසත් 35ට වඩා අඩුයි නම් f ලෙසත් ආයෙ මුලින්ම කියන්න ප්‍රතිශතය 75ට වඩා වැඩි නම් a ලෙසත් ප්‍රතිශතය 75ට වඩා වැඩි නම් a ලෙසත් ප්‍රතිශතය 65ට වඩා වැඩි නම් b ලෙසත් ප්‍රතිශතය 55ට වඩා වැඩි නම් c ලෙසත් ප්‍රතිශතය 35ට වඩා වැඩි නම් s ලෙසත් 35ට වඩා අඩු නම් f නැත්නම් fail ලෙසත් පෙන්වන f නැත්නම් fail ලෙසත් පෙන්වන බෝඩ් එකේ පේන්නේ නැති තමයි කිව්වේ පහුගියේ කිව්වේ නැද්ද ප්‍රතිශතය 75ට වැඩි නම් a ප්‍රතිශතය 65ට වැඩි නම් b ප්‍රතිශතය 55ට වැඩි නම් c ප්‍රතිශතය 35ට වඩා වැඩි නම් s 35ට වඩා අඩු නම් fail හරිද අයියෝ සවිතිගේ කන්නේ නැද්ද රෝ ලියාගෙන නැහැ මොන මුලින්දල කියන්නේ දැන් හරිද ඔන්න උදාහරණය ආයි කියන්නලු මේ සවිති හරි ඔන්න ආයි මම කියන්නම් මම හිතන්නේ මේ දැන් පොඩ්ඩක් ඉන්න පැහැදිලි වැහෙනවා ඇති මයික්‍රොෆෝන් එක පොඩ්ඩක් මාරු කරා දැන් බලන්න හොඳට ඇහෙනවද කියලා මෙන්න මේකයි උදාහරණය මම කිව්වේ හරිද ගැටලුව ඔයගොල්ලෝ මේ ලියපු විදිය පොඩි ප්‍රශ්නයක් තියෙනවා නම් නැවත සකස් කරගන්න මෙච්චරයි ප්‍රශ්නේ සෙනුලි මම එක පැහැදිලි කරන්නම් පස්සේ ඔයා කියන්නේ වෙන එකක් මම මේ ගැටලුව නැවත පැහැදිලි කරනවා ප්‍රශ්න මේක දුන්නේ ළමයෙක් විභාගයක කොටස් දෙකක් සහිත විභාගයකට පෙනී සිටියා හරිද ඒකෙදි ඒ ළමයා ගන්න තියරි වලයි ප්‍රැක්ටිකල් වලයි ලකුණු අනුව එයාගේ එකතුව පෙන්වන්න ඕනේ. අපි මේ හදන වැඩසටහනේ අවසානයේ එකතුව පෙන්වන්නත් ඕනේ ප්‍රතිශතය පෙන්වන්නත් ඕනේ. හරිද? ළමයෙකු විභාගයකට ලබා ගන්නා විභාගයක කොටස් දෙකට ලබා ගන්නා ලකුණු වල එකතුව හා ප්‍රතිශතය පෙන්වා. හරිද? ළමයෙකු නැත්නම් ශිෂ්‍යයෙකු විභාගයක කොටස් දෙකකට ලබා ගන්නා ලකුණු වල එකතුව හා ප්‍රතිශතය පෙන්වා එම ප්‍රතිශතය 75ට වැඩි නම් A ලෙසත් 75ට වඩා වැඩි නම් A ලෙසත් 65ට වඩා වැඩි නම් B ලෙසත් 55ට වඩා වැඩි නම් S ලෙසත් 55ට වඩා වැඩි නම් C ලෙසත් 75ට වැඩි නම් A 65ට වැඩි නම් B 55ට වඩා වැඩි නම් C 35ට වඩා වැඩි නම් S ලෙසත් 35ට වඩා වැඩි නම් S ලෙසත් 35ට වඩා වැඩි නම් S ලෙසත් 35ට වඩා අඩුයි නම් fail ලෙසත්
පෙන්වන වැඩසටහනක් නිර්මාණය කිරීමට අවශ්‍ය 35ට වඩා අඩු නම් ෆේල් ලෙසත් පෙන්වන වැඩසටහනක් නිර්මාණය කිරීමට අවශ්‍ය වැඩසටහනක් නිර්මාණය කිරීමට අවශ්‍ය වැඩසටහනක් නිර්මාණය කිරීමට අවශ්‍ය වැඩසටහනක් නිර්මාණය කිරීමට අවශ්‍ය ඇල්ගොරිතමය ලියා ගැලීම් සටහන නිර්මාණය කරන්න ඇල්ගොරිතමය ලියා ගැලීම් සටහන නිර්මාණය කරන්න හරිද ඇල්ගොරිතමය ලියා ගැලීම් සටහන නිර්මාණය කරන්න දැන් හරිද සවිති අනිත් අය හැමෝම හරිද දැන් හරිද ඔන්න ඊට පස්සේ මේ අතරමැදින් ආව පොඩි ප්‍රශ්න ටිකක් හරි ඒව ගැන වැඩි හිතන්න එපා මෙන්න මේව ප්‍රශ්න ටිකක් ආව එකක් තමයි ඒ කියන්නේ 75ට වඩා වැඩිනේ එතකොට 75 එකම එකට අයිති වෙන්න ඕන හරි අපි ඒක පස්සේ ඩෙවලොප් කරන්නේ හදන ප්‍රෝග්‍රෑම් එක ඒක ඔයගොල්ලෝ ගැලීම් සටහන ලියනකොට හදුවත් කමක් නැහැ මෙතර වෙන්න ඕන 75ට සමානයි විශාල එතනම නැත්නම් විශාලයි හෝ සමානද ලකුණු දැම්ම නම් එච්චරයි එතකොට ප්‍රෝග්‍රෑම් එක අවුලක් නැතුව වැඩ කරනවා සම හරියට උත්තර එනවා මෙතෙන් තමයි හැම එකම සමාන ලකුණක් ආවනම් හරි 35ට අඩු නම් නේද එතකොට 35 සමානයි කියලා දාන්නේ නැහැ හරිද එතකොට ප්‍රතිශතය 75ට වැඩි හෝ සමාන නම් A 65ට වැඩි හෝ සමාන නම් B හරිද එතකොට ප්‍රෝග්‍රෑම් එක ලියන විදිය ඔයගොල්ලෝ තීරණය කරන්න ඕන මම මේක Excel වලදී කලින් ඔයගොල්ලන්ට kids 2 එකේදී කරලා තියෙන අනිවාර්යෙන්ම හරිද තනියම try කරලා බලමු අපි කොහොමද මේකට අදාළව ඉස්සෙල්ලා ඔයගොල්ලෝ හැමෝම ඇල්ගොරිතම් එක ලියන්න ඇල්ගොරිතම් එක ලියලා බලමු වරදින්න පුළුවන් ඇල්ගොරිතම් එක ලියලා ඊට පස්සේ ගැලීම් සටහන ඇඳලා ඊට පස්සේ අපි ප්‍රෝග්‍රෑම් එක හදන්න ඒ දෙක චෙක් කරලා බලමු හරිනේ පටන් ගන්න පොඩි වෙලාවක් දෙන්නම් විනාඩි 10ක් දෙන්නම් හදමු හැමෝම තනි තනියම තමන්ට පුළුවන් විදියට වැරදුනාට කමක් නැහැ මොකද මේකේ අපි දැන් කලින් කතා කරේ එක සිලෙක්ෂන් එක ගැන සිලෙක්ෂන් එතකොට එන්න ඕනේ 1යි 2යි 3යි 4ක් එන්න ඕනේ සිලෙක්ෂන් හරිද දැන් ධාතු කැටේ පැටි 6ක් තිබුණාට සිලෙක්ෂන් තියෙන්නේ 5යිනේ ඒ වගේ මෙතනත් කන්ඩිෂන් 5ක් තිබුණාට සිලෙක්ෂන් 4ෙන් මේක කරන්න පුළුවන් හේතුව if කියන එකේ ආන්සර්ස් දෙකක් ගන්න පුළුවන් නේ අපිට හරිනේ දැන් try කරලා බලන්න ඕගොල්ලෝ ඔන්න ගැටලුවක් එනවා බලමු මේ ප්‍රශ්නයක් තියෙනවා කාටද 35 නම් Sද Fද කියලා අහනවා 35 නම් එයාට S වෙන්න ඕන හරිද ඒකනේ මම කිව්වේ මෙතන සමාන ලකුණු දාන්න කියලා 35ට වැඩි හෝ සමාන නම් S 35ට වැඩි හෝ සමාන නම් S හැබැයි 35ට වැඩි හෝ සමාන නම් S කියලා ඊළඟට කන්ඩිෂන් එක අහු වෙනවා නම් 55 කියන එක අහු වෙනවා නම් මතක තියාගන්න 55 කියන එක අහු වෙනවා එතකොට මෙයා ගාන්න 34 මේ 54න් නවතිනවා S එක නැවතිලා ඊට පස්සේ C ඔය විදිහට තමයි වැඩේ process වෙන්නේ හරිද try කරමු තනියම හදන්න බලන්න විනාඩි 10ක් දෙන්න ඉස්සෙල්ලා ඇල්ගොරිතම් එක හදමු ඔන්න අයිමන් අහන මොකද්ද කරන්න ඕනේ කියලා මම ওই දීපු ගැටලුවට අදාළව අච්චු පොතේ තියෙනවනේ උදාහරණ ඒකත් පොඩ්ඩක් අධ්‍යයනය කරලා විනාඩි 10ක් දෙන්නම් ඉස්සෙල්ලා ලියන්න ඇල්ගොරිතම් එක ඊට පස්සේ ඒකට අදාළ ගැලීම් සටහන අඳින්න හරිද දෙකම ඇඳලා WhatsApp කරලා ඉවත් කමන්නේ මේ දැන් බලන්න පුළුවන් මට ප්‍රශ්නයක් නැහැ ෆොටෝ එකක් ගෙවුවා ටක් ගාලා WhatsApp කරලා එවුවා එහෙම නැත්නම් මේකේ chat එකේ attachment එකක් විදිහට එවන්න පුළුවන් මම දැන් බලනවා ඔයගොල්ලෝ එවන එක හරිද අයිමන් තේරුණාද අයිමන්ට නින්ද ගිහලා ඔන්න දැන් තමයි හැරිලා තියෙන්නේ හරිද මේ ඔයගොල්ලෝ දැන් ඔන්ලයින් ක්ලාස් එකේදී උතෙන්ට වෙලා මේ හිතාගන්න එපා හරිද දැන් මම දන්නවා මේ සුඩ පත බෑවිලා ඇති එහෙම ඉන්න එපා මම කියන දේවල් තේරෙන්නේ නැත්තම් හේතුව ඔයගොල්ලෝ මට පේන්නේ නැහනේ ඔයගොල්ලෝ පේන්නේ ඉඳලා මම ළඟට ගිහලා පොත බලලා හරි නැත්තම් දන්නවනේ සර් කියන්නේ ටොක්ක්ක් කැල්ලා හරි තේරුණාද කියලා අහලා කියලා දෙනවා දැන් ඔයගොල්ලෝ ඔතන ගෙදර ඉන්නවා මම දන්නේ නැහැ තේරෙලක් දන්නේ නැහැ නැද්ද දන්නේ නැහැ මොකුත් දන්නේ නැහැ අයිවන් ඔන්න නින්දෙන් නැගිට්ටා වගේ ප්‍රශ්න අහනවා එහෙම පාඩමේ ඉන්න එක අනිත් එක තමයි තේරුම් නැත්නම් ඔයගොල්ලන්ට ඕන තරම් වෙලා අහන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මම නැවත කියලා දෙන්නම් හරිනේ ඒකටනේ මම ඉන්නේ හරි දැන් try කරලා බලමු මම ඔය කිව්ව උදාහරණයට ඔයගොල්ලෝ ඉස්සෙල්ලා ඇල්ගොරිතම් එකක් කියලා ඊට පස්සේ ගැලීම් සටහනක් අඳින්න බලන්න අයිවන් ආයි මම දැන් දුන්නනේ උදාහරණයක් අයිවන් ඒක ලියාගත්තද
උදාහරණ ලියුවද අයිමන්? ඔව්. ඒකට අදාළව ඉස්සෙල්ලා ඇල්ගොරිතම් මතකයිද අයිමන්ට? ඔන්න අයිමන් 6 වසරට එක්කන් යනවා දැන්. 6ට හෝ 7ට. ඇල්ගොරිතම් එක ලියලා ඊට පස්සේ ගැලීම් සටහන අඳින්න. ඕකට ඔයගොල්ලෝගේ 9 වසරේ අච්චුපොතේ තියෙන පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි උදාහරණ දිනවනේ බහුකොන්දේ සහිත අන්න ඒකත් බලන්න පොඩ්ඩක්. හරිද? අයිමන් තේරුණාද? ඉක්මනට WhatsApp එකේ යවන්න ඒකට මම බැලුවා සමහර අය හොඳට කරලා තියෙනවා සාර්ථකයි. සමහර අයගේ කුරුණන් තාම කියවන්න බෑ ආචාර. හරි ඔන්න දැන් මට කිහිපයක් ඒවා ලැබිලා තිබුණා. මම හැම එකම එකින් එක චෙක් කරලා බැලුවා. ගොඩක් අය සාර්ථක පිළිතුරු එවලා තිබුණා. ඒ අතරේ අසාර්ථක ඒවා තිබුණා නේද? හරි. මම දුන්නු ප්‍රශ්නේ තමයි තියරි සහ ප්‍රැක්ටිකල් කියලා කොටස් දෙකකට ළමයෙක් විභාගයකට සම්බන්ධ වුණා නැත්නම් සහභාගී වුණා. එයා ගත්තු ලකුණු වල එකතුව ප්‍රතිශතය කියන දෙකම හොයලා ප්‍රතිශතය වෙනම අරගෙන ප්‍රතිශතය 75ට වඩා වැඩි වෙනවා නම් එයාට ඒකකුත් 65ට වඩා වැඩි වෙනවා නම් B එකකුත් 55ට වඩා වැඩි වෙනවා නම් C එකකුත් මෙන්න මේ විදිහට ප්‍රෝග්‍රෑම් එකක් හදන්න කලින් ඒකට අවශ්‍ය කරන ඇල්ගොරිතම් එකයි ෆ්ලෝ chart එකයි නැත්නම් ගැලීම් සටහනයි නිර්මාණය කරන්න තමයි ඔයගොල්ලන්ට දුන්නේ මම නේද? හරි දැන් ඔයගොල්ලෝ නිර්මාණය කරලා තිබුණා ඔව් හරි. සමහර අය මම බැලුවා හොඳටම ලස්සනට පිළිවෙලට කරපේවත් තිබුණා. ඒ අරුණාම මේ සාහෙන්න බලලා තේරුම් ගන්න ඕනේ ඒවත් තිබුණා. හැබැයි මේ ඉන්න 40 ගානේ ඔක්කොම මේ ආවෙත් නැහැ. හැමෝම මම හිතන්නේ ඉවර කරලා තිබුණෙත් නැහැ. වෙලාව යන නිසා මම මේ වැඩේ නවත්තුවා. ඒකෝ ඔක්කොම වගේ බැලුවා මම. හරිද? ඒකෝ ඔක්කොම වගේ ක්ලික් කර කර එකින් එක බැලුවා. අඩුපාඩු තියෙන ඒවාත් තියෙනවා. අපි දැන් බලමු මේ ප්‍රෝග්‍රෑම් එකේ අයිමන්ට මොකද උනේ? අයිමන් කරේ නැහැ මම හිතන්නේ මට ලැබුණෙත් නැහැ. අයිමන්ට ප්‍රශ්නයක් තියෙනවා ගිසදී පන්දින ආවෙත් නැහනේ. ඒක නිසා වෙන්නේ නැති. හරි. දැන් මේකේ අඩුපාඩු තියෙන අයත් ඉන්දියා හරියටම හරි ගියපු අයත් ඉන්දියා. කොහොම දැන් මේකේ අපි බලමු එවපු අයගෙන් සෙනුලිගේ ආන්සර් එක මම චෙක් කරලා බැලුවා. හරියට එවල තිබුණා සෙනුලි හොඳට ප්‍රෝග්‍රෑම් එක කරලා තිබුණා. එකම අඩුපාඩුවක් තිබුණේ සෙනුලිගේ ඇල්ගොරිතම් එකට පියවර ටිකට අංක දාලා තිබුණේ නැහැ සෙනුලි. ඊට පස්සේ අචිරගේ මට ඇල්ගොරිතම් එක ඇල්ගොරිතම් එක ලැබුණා ගැලීම් සටහනක් නම් ලැබිලා නැහැ. කවුමිනීගේ කොටස් දෙකම ලැබුණා. හැබැයි මම හිතන්නේ මම දැක්ක විදියට මට මතක විදියට ගැලීම් සටහනේ අඩුපාඩු වෙනවා මුල් ටික නැහැ. හරිද කවුමිනී? ඊට පස්සේ මල්සිගේ බැලුවම එයාගේ ගැලීම් සටහන නම් ගැටලුවක් තිබුණේ නැහැ හරියට කරලා තිබුණා. ඇල්ගොරිතම් එකේ අවසානය ගැන අවසානයේ තිබුණේ නැහැ. හරිද? නුවන්මිගේ ඇල්ගොරිතම් එක මට ආවේ නැහැ. නුවන් ප්‍රතිභාවිගේ ගැලීම් සටහන විතරයි ලැබුණේ. ගැලීම් සටහන අඩුපාඩුවක් දැක්කේ නැහැ. ගැලීම් සටහන ප්‍රශ්නයක් නැහැ හොඳට තිබුණා. ඔය වගේ ඔන්න පොඩි ප්‍රශ්න ටිකක් තිබුණා. ඊට පස්සේ කවුද තාරුෂ දිල්සාරගේ ඇල්ගොරිතම් එක මකමක කරපු නිසා පොඩි අපහැදිලි ගතියක් තිබුණා. යසිත්ගේ විතර පැහැදිලි මාධ්‍ය මට පස්සේ වූ එකේ ඇල්ගොරිතම් එකේ නම් රූප සටහන් වල ගැලීම් සටහන රූප සටහන් වල යසිත්ගේ ප්‍රශ්නයක් තියෙනවා. දහම්සගේ මට ඇල්ගොරිතම් එක ලැබුණේ නැහැ ගැලීම් සටහන වල තිබුණා. ගැලීම් සටහනේ ගැටලු තිබුණේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. අන්තිම එකේ පොඩි ප්‍රශ්නයක් තිබුණේ ඒක විතරයි තිබුණේ. නිතිල්ගේ මම දැන් කොටස් දෙක මෙවල තිබුණා. මට ටිකක් ගැලීම් සටහන අපහැදිලි නිතිල්. ඊට පස්සේ කවුද සවිතිගේ ඇල්ගොරිතම් එකයි ගැලීම් සටහනයි දෙකම ලැබුණා. දෙකම පැහැදිලි. දෙකම හොඳටම තිබුණා. දෙකේම කියන්න තරම් ලොකු ප්‍රශ්න තිබුණෙත් නැහැ. හරිද? ආරම්භයේ ඉඳලම අවසානයේ දක්වා මේ සවිතිගේ හොඳට වැඩේ කරලා තිබුණා.
right පැහැදිලි ඒක බලන්න ප්ලේස් එක කවිත් වගේ වැඩේ තිබුණා අවසානයේ ඇල්ගොරිතම් එකේ යට පොඩි වෙනසක් කරන්න ඕනේ මම ඒක පැහැදිලි කරන්නම් ඔන්න තාරුස දිනසාරගේ ආයමත් ආවා මේ මම හිතන්නේ ඒකම තමයි මම දැන් ෆොටෝ ටිකක් ලං කරලා අරගෙන ආවා හරි තාරුස මේ හරි බලමු අපි හරි දැන් මම ඔබ පැහැදිලි කරලා ඔයගොල්ලන්ට අපි ප්‍රෝග්‍රෑම් එකට යමු මම පැහැදිලි කිරීමක් කරලා ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකට යන්න මෙන්න අපි ගිය සතියේ කරපු පාඩමට නැත්නම් ගිය සතියේ කරපු ප්‍රශ්නෙක මම අරගත්තා එතනින් එහාට ඔක ඩෙවලොප් කරන්න හැටි කියලා දෙන්න ගිය සතියේ අපි කතා කරපු ප්‍රශ්නේ අපි ඔය ප්‍රශ්නෙම පොඩි කොටසක් ගාවට එනකම් විතරයි කතා කරේ කියන්නේ ගිය සතියේ අපි කතා කරා අපි හැදුවා කන්ඩිෂන් එකක් ගිය සතියේ අපි නිර්මාණය කරගත් කන්ඩිෂන් එකක් මොකක්ද කන්ඩිෂන් එක ගිසති අපි දුන්නා මේකම මම කරා ආරම්භයේ ලිඛිත ලකුණු ඇතුළත් කරා ප්‍රායෝගික ලකුණු ඇතුළත් කරා ඒකේ එකතුව හෙව්වා එකතුව පෙන්වීම කරා ප්‍රතිශතය හෙව්වා ප්‍රතිශතය පෙන්වීම කරා ප්‍රතිශතය 50ට වඩා වැඩි නම් සමත් ලෙසත් අසමත් ලෙසත් නේ කරේ අපි එතකොට දැන් අපි ඕක වෙනස් වෙන්න ඕනේ හැම එකම ප්‍රතිශතය 50 නෙවෙයි අපි මුලින් පටන් ගන්නවා 75 නේද 75ට වැඩි හෝ සමාන නම් එයාට එකක් කියලා පෙන්වන්න ඕනේ හරිද ඊට පස්සේ ප්‍රතිශතය 65ට කලින් වගේම වැඩි හෝ සමාන නම් b එකක් කියලා පෙන්වන්න ඕනේ හරිද ඊට පස්සේ නැවතත් මම මේක කොපි කරගෙන ඉස්සරහට යන්නම් මොන අයිමන්ට එහෙම ප්‍රශ්න තියෙනවා එක බලා ගන්න ඊට පස්සේ ප්‍රතිශතය 55ට වැඩි හෝ සමාන නම් c ලෙසත් ඊට පස්සේ ප්‍රතිශතය 35ට වැඩි හෝ සමාන නම් s ලෙසත් ඊට පස්සේ ප්‍රතිශතය 35ට අඩුයි නම් F ලෙසත් පෙන්වන්න ඕනේ. ඊට පස්සේ පෙන්නලා ප්‍රෝග්‍රෑම් එකේ නිමාව තියෙන්න ඕනේ. හරිද? ඔන්න ඕක තමයි ඔය ගැටලුවට අදාළ ඇල්ගොරිතම් එක. හරි ඔන්න බලන්න මේකේ ආරම්භය තියෙනවා. ලිඛිත ලකුණු දෙනවා අපි ඉන්පුට් කරනවා. ප්‍රායෝගික ලකුණු ඉන්පුට් කරනවා. ඒකට අනුව අපිට එකතුව ලැබෙනවා ප්‍රොසෙස් එක තියෙනවා. එකතුව හොයන්නේ ලිඛිත ලකුණු වලට ප්‍රායෝගික ලකුණු එකතු කරලා ඊට පස්සේ ඒ එන එකතුව පෙන්වන්න ඕනේ ඊට පස්සේ ප්‍රතිශතය අපි හොයන්නේ ඒ ලැබෙන එකතුව දෙකෙන් බෙදලා ඊට පස්සේ ඒ ප්‍රතිශතය චෙක් කරලා බලන්න ඕනේ මේක 75ට වැඩි නම් ඒ කියන ග්‍රේඩ් එක පෙන්වන්න ඕනේ ඊට පස්සේ එහෙම නැත්නම් ප්‍රතිශතය 65ට වඩා වැඩි නම් B කියන ග්‍රේඩ් එක පෙන්වන්න ඕනේ ප්‍රතිශතය 55ට වඩා වැඩි හෝ සමාන නම් C කියන ග්‍රේඩ් එක පෙන්වන්න ඕනේ ප්‍රතිශතය 35ට වැඩි හෝ සමාන නම් S කියන එක පෙන්නලා ප්‍රතිශතය 35ට වඩා අඩු නම් එයා ෆේල් කියන එක පෙන්වන්න ඕනේ හරිද F කියන එක නැත්නම් ෆේල් කියන එක පෙන්නලා ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න ඕනේ ඔන්න ඔය ඇල්ගොරිතම් එක ඔය පියවර ටික අඩුපාඩු තියෙන අය ඉක්මනට ලියා ගමු අපි ගැලීම් සටහනට එන්න කලින් ටක් ගාලා ලියා ගන්න ප්‍රශ්න තියෙන අය අඩුපාඩු තිබිච්ච අය ඇල්ගොරිතම් එක මම මේකට අදාළව නිර්මාණය කරා ඔන්න ඇල්ගොරිතම් එක ටක් ගාලා ලියා ගන්න ඉක්මනට ලියා ගමු බලමු ප්‍රෝග්‍රෑම් එක හදාගන්න වෙලාව තියෙනවද කියලා
හරිද පහලට ගන්නද මේ ටික හරිද ඔන්න චුට්ටක් පල්ලෙහාට දාන්නම් හැඩ හරියට අඳින්න වැරදුන අය හරියට කරපු අය නැවත ඔක අඳින්න ඕනේ නැහැ ඔයගොල්ලෝගේ ගැලීම් සටහන හරිනම් හොඳයි ඔයගොල්ලෝ කරපු එක මේ ඒක ගැටලුවක් නැහැ නැවත අඳින්න ඕනේ නැහැ පුතේ මේක පැහැදිලි නම් මම ඔන්න ආයිමත් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මුලින්ම ආරම්භය තියෙන්න ඕනේ. හරිද? පොඩ්ඩක් තේරෙන්නේ නැහැ වගේ එක්කෙනෙක් දෙන්නේ මැසේජ් එවනවා එකයි. ආරම්භය තියෙන්න ඕනේ. ඊට පස්සේ ලිඛිත ලකුණු ඇතුළත් කිරීම තියෙන්න ඕනේ. ප්‍රායෝගික ලකුණු ඇතුළත් කිරීම තියෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රොසෙස් එකක් නේ එකතුව කීයද කියලා චෙක් කරලා බලන්න ඕනේ. එකතුව පෙන්වන්න ඕනේ. ඊට පස්සේ ප්‍රතිශතය හොයන්න තියෙනවා ප්‍රොසෙස් එකක් ප්‍රතිශතය සමානයි එකතුව බෙදීම 2. ඊට පස්සේ ප්‍රතිශතය පෙන්නලා ප්‍රතිශතය ගන්නවා අපි if එකක් ඇතුළට. අරගෙන මේ ප්‍රතිශතය චෙක් කරලා බලනවා තියෙන අගය 75ට වැඩි හෝ සමාන වෙනවද කියලා. එහෙම වෙනවා නම් නැත්නම් true නම් එහෙම නැත්නම් ඒක සත්‍ය වෙනවා නම් ඒ පාස් එකක් දෙන්න. ඒක false නම් එහෙම නැත්නම් ඒක අසත්‍යයි නම් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගිහිල්ලා නැවත චෙක් කරන්න ඊළඟ කන්ඩිෂන් එකේදී බලන්න එහෙනම් මේ ප්‍රතිශතය 65ට වැඩි හෝ සමාන වෙනවද කියලා. එහෙම වෙනවා නම් ඒක සත්‍යයි නම් ඒ කන්ඩිෂන් එක මෙයාට B එකක් දීලා එතනින් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න. එහෙමත් නෑ මේක තියෙන්නේ 55 කියන අගයක් කියලා. අපි නිකන් හිතමු 50 ගාණක් තියෙන්නේ 56ක් තියෙන්නේ. රයිට් ප්‍රතිශතය එහෙනම් ඒකටත් අහු වෙන්නේ නෑ පල්ලෙහාට ගෙනියන්න ආයිම. මේ කන්ඩිෂන් එක අසත්‍යයි මේක බොරුවක් මේක වෙන්නේ නෑ. රයිට් එහෙනම් පල්ලෙහාට දාලා බලන්න. රයිට් ආයි චෙක් කරලා බලනවා ප්‍රතිශතය 55ටවත් වැඩි හෝ සමාන වෙනවද කියලා. ඒක සත්‍යයි නම් C එකක් දෙන්න පුළුවන්. ඒකත් වෙන්නේ නැති ඊටත් වඩා අඩු අගයක් නම් නැවත ඊළඟ කන්ඩිෂන් එකට දාලා බලන්න ප්‍රතිශතය අඩු ගාන 35ට වැඩි හෝ සමාන වෙනවද කියලා. රයිට් ඔන්න එතනදී අහු වුණා නම් රයිට් 38යි නම් තිබුණේ ප්‍රතිශතය. එයාට එහෙනම් S එකක් දීලා ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න. අපි හිතමු ඒකටත් අහු වෙන්නේ නැති කෙනෙක් නම් කරන්න දෙයක් නැහැ. ප්‍රතිශතය විශාලයි හෝ සමාන නම් 35ට S දෙන්න නැත්නම් ඔන්න කරන්න තියෙන අවසාන දේ ලියලා තියෙනවා යට. එයාට F එකක් දෙන්න දීලා ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න. හරිනේ. ඔන්න ඔච්චරයි ප්‍රෝග්‍රෑම් එක තුලදී වැඩ කරන්න ඕනේ. හරිද ඔන්න තාම ලියන අය ඉන්නවද වෙලාව ඇතිද තාම ලියන අය ඉන්නවද හරි නොතේරිච්ච අය ඉන්නවද පුතේ මේක අයිමන් එහෙම මේ කලින් සතිය ආපුණ තින්දා තව කවුරු හරි ඉන්නවද පුතේ තේරෙන්නේ නැහැ සර් මේ මොකද්ද කරේ කියලාවත් තේරෙන්නේ නැහැ එහෙම ගැටලු තියෙන අය ඉන්නවද පන්තියේ නැත්තම් ඕ කිසි ප්‍රශ්නයක් නැති අයද ඉන්නේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න මොකද මේ කොටසෙන් ඉස්සරහට ගියාම ආයි මේ ටික කියලා දෙන්න බෑ ඉස්සරහට තව පාඩම් ගොඩක් තියෙන ඕගොල්ලන්ට කරන්න නේ ඒක නිසා අහන්නේ හරි. ඔන්න එකට දීපු වෙලාව ඇතිනේ ලියාගත්ත නේද හැමෝම? හරිද? දැන් අහන්නක ප්‍රශ්න තියෙනවා නම් නොතේරිච්ච තැනක් තියෙනවා නම් නැවත පැහැදිලි කරන්න ඕන තැනක් තියෙනවා නම් අහන්න බලන්න. මේ අපි ලියපු ඇල්ගොරිතම් එකේ ගැලීම් සටහනේ ගැටලු තියෙනවද? ප්‍රෝග්‍රෑම් එකට යන්න කලින්
ප්‍රශ්න තියෙනවද? කාටවත් නැහැනේ. හරි එහෙනම් ඔන්න මම දැන් ස්ක්‍රැච් පාවිච්චි කරලා මේකට අදාළ ප්‍රෝග්‍රෑම් එක ඩෙවලොප් කරනවා. ඕගොල්ලොත් මේ එකතු වෙලා තමයි මම මේක කරන්නේ. මේ ඔයගොල්ලෝ හැමෝම බලාගෙන ඉන්න ප්‍රශ්න දෙද්දි මම මොන හරි ගැටලු තියෙනවා ඔයගොල්ලෝගෙන් අහනවා. ඒකට මට උත්තර දෙන්න බලාගෙන ඉන්න වෙනවා. රයිට් මම ඔන්න ස්ක්‍රැච් එක ඕපන් කරගත්තා. හරි ඕෆ්ලයින් එඩිට් එකේ තමයි මම මේ ගැටලුව විසඳන්න හදන්නේ. ඕෆ්ලයින් එඩිට් එක තමයි පාවිච්චි කරන්නේ. හරි. මට මෙයාව ස්ප්‍රයිටව ඕන් නැති හින්දා මම ඔන්න අයින් කරා. මට මේකෙදි variables දෙකක් මුලින්ම නිර්මාණය කරගන්න වෙනවා. ඔයගොල්ලෝ දන්න නිසා මම ඉක්මනට යනවා මේ කොටස් ටික variable. එකක් theory marks. theory marks කියන variable එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ practical marks. සාදේව මොකද? ඔන්න ඉතින් ඉන්න කවුරු හරි එක්කෙනෙක් මේ මොන්ඩිසෝරි පාඩ් දාන කවුරු හරි ඉන්නව තමයි ඉතින් පන්තියේ නේ. හරි. ඒ වැඩවලට පාඩු කරන්න ඉන්න කට්ටිය තමයි. right. practical marks. හරි. ඔන්න theory marks හැදුවා practical marks කියන variable එක හැදුවා අපිට තව ඕනේ variable. ඊට පස්සේ ඕනේ variable එකක් theory marks හැදුවා practical marks හැදුවා ඊට පස්සේ අපිට පෙන්වන්න ඕනේ total එක. total කියලා variable එකක් නිර්මාණය කරා. මම සරලව හදන්නේ ඔයගොල්ලන්ට කැමති නම් ප්‍රෝග්‍රෑම් එක තව backdrops දාලා එක එක විදිහට හදන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. average එක නිර්මාණය වෙන්න ඕනේ. theory practical total average නිර්මාණය වෙන්න ඕනේ. ඊට පස්සේ ගීසදී අපි හදුවේ pass the fail ද කියලා මෙයාගේ grade එක මොකක්ද කියලා එන්න variable එකක් ඇතුලේ දාන්න පුළුවන්. නැත්නම් කැමති විදිහකට program එක develop කරන්න පුළුවන්. හරිද? දැන් මේ වගේ program එකක් අපිට හදලා තියාගත්තොත් ළමයෙක්ගේ theory දුන්නා practical දුන්නා ටක් ගාලා එයා pass the fail ද කියලා හොයාගන්න පුළුවන්. program එකක් නිර්මාණය කරලා තිබුණොත්. හැබැයි නිර්මාණය කරන කෙනා දැනගන්න ඕනේ මේක ඇතුලේ වෙන process එක මොකක්ද කියලා. ඒක තමයි ඔයගොල්ලන්ට මේ උගන්වන්නේ. හරි හරි ඔන්න දැන් අපිට තියෙන්නේ වැඩේ පටන් අරගෙන ආරම්භයක් ගන්න. මම ෆ්ලෑග් එක උඩ ක්ලික් කරලා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. වෙන ෆ්ලෑග් ක්ලික් නැත්නම් බටන් මොන හරි දාලා ඒ විදිහට ඔයගොල්ලන්ට හදන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මුලින්ම මේකට ගන්න එපා තියරි ලකුණුයි ප්‍රැක්ටිකල් ලකුණු ඉන්පුට් ගන්නවා අපි සෙන්සින් වලින්. enter theory marks enter theory marks කියලා ප්‍රශ්නයක් අහනවා. ඒකට දෙන ආන්සර් එක සෙට් කරන්න ග්‍රේඩ් එකට නෙවෙයි තියරි මාක්ස් එකට සෙට් කරන්න උඩ ප්‍රශ්නෙට දෙන ආන්සර් එක. හරිද? ටක් ගාලා මේකෙම අපි ඩුප්ලිකේට් එකක් ගමු කොපියක් enter practical marks. enter practical marks. ඒකට දෙන ආන්සර් එක සෙට් කරන්න ප්‍රැක්ටිකල් වලට. හරිනේ? ඔන්න තියරි ගත්ත ප්‍රැක්ටිකල් ගත්ත. දැන් එතකොට මේ දෙන්නට අදාළ දත්ත දෙක ඇතුලේ ෆිල් වෙන්නකම් හරි ප්‍රෝග්‍රෑම්. ඊට පස්සේ ටෝටල් එක හොයන්නනේ තියෙන්නේ අපිට. right total එක කියන එක අපි කරන්න ඕනේ දෙයක්. එතකොට set total එකට කොහොමද වෙන්න ඕනේ operators වලින් එකතු කරන්න. කවුද එකතු කරන්න ඕනේ? theory marks වලට මේ ටික අපි ගිය සතියේත් කරපු ටික theory marks වලට practical marks එකතු වෙන්නයි ඕනේ. හරිනේ theory වල practical එක එකතු වෙන්නයි ඕනේ. theory practical එක එකතු වුණාට පස්සේ ඔන්න total එක මෙතන පෙන්නනවා. ඒක හරි. ඊට පස්සේ average එක හැදෙන්න ඕනේ. අපි ගන්නවා set average එක හරි. operators වලින් average එක හොයන්න අපිට ගන්න වෙනවා බෙදීමක්. කවුද බෙදන්න ඕනේ? මෙතන ඉන්න total එක අපි කිව්වා 2කින් බෙදන්න. එතකොට ඔන්න average එක එනවා. අපි මෙතෙන්ට නිකන් බලමු program එක වැඩද කියලා. හරිද? පේනවනේ හැමෝටම enter theory marks අපි දෙනවා theory marks මෙයාට 85ක්. enter practical marks අපි දෙනවා මෙයාට 78ක්. හරිනේ total එක 163යි average එක 81.5යි. දැන් මෙයාගේ grade එක average එක 90 නම් එකක් එන්න ඕනේ. හැබැයි අපි තාම program එක එච්චර දුරට develop කරේ නැත. හරි. දැන් ඕන්න අපිට සිද්ධ වෙනවා control වලින් program එක ඉස්සරහට develop කරන්න. හරි. control වලින් අපි ඉස්සෙල් try කරලා බලමු if then else එකක් දාලා කොහොමද මේක කරන්න කියලා.
ආගියුමන්ට් එක ලියන්නේ if මෙන්න මෙතන තමයි කන්ඩිෂන් එක අපි ලියන්නේ. හරිද? මේ අපිට දීලා තියෙන කන්ඩිෂන් එක ලියන්න තන. අපි බලමු මේක චෙක් කරලා. ඔපරේටර්ස් වලින් අපිට බලන්න තියෙන්නේ විශාලයිද කියලානේ රයිට්. ඔන්න අපි අරගෙන බලමු. හරිද? ඔයගොල්ලෝ මේකේ අඩුපාඩු හදන්න ඕනේ. දැන් මෙතන බලන්නේ විශාලයිනේ. දැන් ඒතකොට සමානයි බලන්න ඕන. විශාලයි හෝ සමානයිද? සමානයි හෝ විශාලයිද? නැත්නම් මෙයා මෙතනටද? මෙයා මෙතනටද? හරිද? ඒක ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක ඩෙවලොප් කරද්දි කල්පනා කරලා බලලා හදමු. හරිනේ? if අපි ඉස්සෙල්ලා නිකන් සමාන ලකුණ චුට්ටක් අමතක කරලා මේක හදන් යන් if කවුද බලන්න ඕනේ අපේ ප්‍රතිශතය? ඒ කියන්නේ ඇවරේජ් එක විශාලයි නම් මුලින් බලන්න කිව්වේ අපිට 75ට නේද? ඇවරේජ් එක විශාලයි නම් 75ට if ඇවරේජ් එක විශාලයි නම් 75ට then මොකද වෙන්න ඕනේ? then මොකද වෙන්න ඕනේ? if average එක විශාලයි නම් 75ට then වෙන්න ඕනේ මොකක්ද? average එක විශාලයි නම් 75ට then වෙන්න ඕනේ මොකක්ද? කෝ මැසේජ් එකක් දෙන්න කාගෙන්වත්. average එක විශාලයි නම් 75ට then ඊළඟට වෙන්න ඕනේ දේ තමයි ඔන්න ආව මැසේජ් එකක් නේ. ඒ කියලා එන්න ඕනලු right. එන්න ඕනේ set කරන්න grade එක ඇතුලේ ඒ කියලා. අපි පොඩ ඩිවලොප් කරන්න. දැන් බලමු මේ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරනවද කියලා. ආයි දෙනවා තියරි මාක්ස් 89යි ප්‍රැක්ටිකල් මාක්ස් 82යි. ඔන්න ග්‍රේඩ් එක ඒ කියලා ආවා. හරිද? ඔය එක කොටසක් විතරයි ඊට පස්සේ එතනින් ඉස්සරහට යද්දි else දැන් ඔන්න අපිට මතක් කරලා බලන්න වෙනවා අපේ ගැලීම් සටහනට අනුව නැත්තම් අපේ ඇල්ගොරිතම් එකට අනුව ඊට පස්සේ වෙන්න ඕනේ මොකද්ද කියලා. else ඊළඟට ඒක නෙවෙයි නම් ආයිමත් control වලින් අපිට ගන්න වෙනවා if then else එකක්. හැබැයි ඒක දාන්නේ මෙතනට දාලා හරියන්නේ නැහැ. මෙයාගේ යටතේ මේක ඉන්න ඕනේ නේද? එතකොට අපි මෙතනට දානවද මේක? else ආයිමත් if එකක් දාන්න වෙනවානේ. ආයි ආගියුමන්ට් එකක් ලියන්න වෙනවා. ආයිමත් අපිට ඊට පස්සේ check කරලා බලන්න. අපි බලමු මේක හරියන්න පුළුවන් වරදින්න පුළුවන් කරලා බලමුකෝ අපි. ආයිමත් චෙක් කරලා බලන්න ඇවරේජ් එක ආයිමත් චෙක් කරලා බලන්න ඇවරේජ් එක විශාලයිද කියලා ඊට පස්සේ අපි දෙනවා 65ට 65ට වැඩිද කියලා බලන්න. එහෙනම් සෙට් කරන්නකෝ ග්‍රේඩ් එකට B එක. අපි ওই චුට්ට ආයි රන් කරලා බලමු. එන්ටර් තියරි මාක්ස් මම දෙනවා මේක තියරි මාක්ස් දෙනවා 68ක් ප්‍රැක්ටිකල් මාක්ස් දෙනවා මම නිකන් දෙන්නේ 65ක්. එතකොට ටෝටල් එක 133යි ඇවරේජ් එක 66.5යි B එකක් එනකන් එනවා. හරිද? දැන් මේක ලිව්වට පස්සේ පළවෙනි ටික වැඩ කරනවද දැන් ආයෙ චෙක් කරලා බලනවා 89යි 85යි දීලා බලනවා. රයිට්. ඒකත් වැඩ කරනවා. හරිද? ඊට පස්සේ ඉතුරු ටික දීලා බලමු ආයෙමත් ආයෙ මුලින් ඉඳලා 68යි 67යි දීලා බලමු. 67.5යි B එකත් වැඩ කරනවා. හරිද? ඔන්න එතකොට ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? නැවතත් control වලින් ආයි අපේ ආගියුමන්ට් එක තා පොඩ්ඩක් වැඩි කරන්න වෙනවා. ආයි if then else එකක් ගන්න වෙනවා. හරිද? ඔපරේටර්ස් වලින් ආයි ඒකම අපිට කරන්න වෙනවා. එතන ඉස්සරහා ස්ටෙප් එකට යන්න චෙක් කරලා බලන්න වෙනවා. ඇවරේජ් එක පුතේ විශාලයිද කියලා බලන්න ඕනි. ඊළඟට 55ට. එහෙම වෙනවා නම් සෙට් කරන්න ග්‍රේඩ් එකට මොකද්ද සෙට් කරන්න ග්‍රේඩ් එකට 55ට වඩා වැඩි නම් මම කිව්වා C එකක් දෙන්න කියලා. අපි ඒක අපි අයිතුරුට කොටස ලියමු. ආයි ඒකත් වෙන්නේ නැත්නම් නැවත if then else එකක් ගන්න වෙනවා. ආයිමත් මොකද කරන්නේ ඔපරේටර්ස් වලින් චෙක් කරලා බලන්න අපේ ඊළඟ පියවර ඔන්න බලන්න අපි මෙතනින් ඉවර කරන්න පුළුවන් කියලා බලමු. ඊළඟ පියවර බලන්න චෙක් කරලා ඒකත් වෙන්නේ නැත්නම් if average එක චෙක් කරලා බලන්න එහෙනම් මේ 35ටවත් වැඩි වෙනවද කියලා. එහෙම වෙනවා නම් සෙට් කරන්න ග්‍රේඩ් එක S කියලා. එහෙම වෙන්නේ නැත්නම් සෙට් කරන්න ග්‍රේඩ් එක else. හරිද? අවසානයේදී අපි ඇල්ගොරිතම් එකේ හැටියට else එක වැඩ කරේ. එහෙම වෙන්නේ නැත්නම් ග්‍රේඩ් else එක චෙක් කරන්න යා if එහෙම නැත්නම් fail කියලා. හරිද? දැන් බලමු ප්‍රෝග්‍රෑම් එක වැඩ කරනවද කියලා ඉක්මනට නේද? මුලින්ම අපි දෙනවා 85ක් දුන්නා මේ ප්‍රැක්ටිකල් මාක්ස් 89ක් දුන්නා තියරි මාක්ස් ඒ එකක් එනවා. හරිනේ? right මම මේක ක්ලියර් කරන එකක් දැම්මේ නෑ. ඒක නිසා මේ ඒක ගැන වැඩි හිතන්න එපා. අපි ආයි චෙක් කරලා බලමු ඊට පස්සේ
ආයි කොඩි උඩ රන් කරලා ඊට පස්සේ චෙක් කරලා බලමු 65යි ලකුණු 68යි දීලා B එකක් එනවා. ආයි චෙක් කරලා බලමු 59යි 56යි දීලා 57.9 C එකක් එනවා. ආයි චෙක් කරලා බලමු අපි ඊළඟට 45යි 48යි දීලා 46.5යි S එකක් එනවා. ආයි චෙක් කරලා බලමු අපි 38යි 39යි දීලා S එකක් එනවා. හරිනේ. ඊට පස්සේ අපි ආයි චෙක් කරලා බලමු 25යි 22යි දීලා F එකක් එනවා. හරිනේ. ඔන්න එහෙනම් අපේ ප්‍රෝග්‍රෑම් එක වැඩේ හරි නේද? ඔන්න ප්‍රෝග්‍රෑම් එක මෙතෙන්ට එනකන් හරි. අඩුපාඩුවක් තියෙනවා සමාන ගාණක් ආවොතින් එන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඒක ඩෙවලොප් කරන එක මම ඕගොල්ලන්ට බාර දෙනවා. ඒ කියන්නේ මෙහෙම අපි නිකන් උදාහරණයක් හිතමුකෝ. එනවා 50ක් තියරි වලට ප්‍රැක්ටිකල් වලට 50. හරිද? එතකොට යාගේ ඇවරේජ් එක හරියටම 50යිනේ. සෝරි. අපි ගමු 55ක් කෙන එකක් ගමු. සෝරි. 55යි ගමු. 110 යන්නේ ඇවරේජ් එක 55යි උනාට NS එක. ඔන්න ප්‍රශ්නයක්. 55 නම් එයාට 100 එකක් එන්න ඕන. හරිද? එතකොට ඒක ඩෙවලොප් කරන වැඩේ මම ඕගොල්ලොන්ට බාර දෙනවා. හරිද? එතකොට ඕගොල්ලොන්ට ඔක try කරලා බලන්න පුළුවන්. නේද? හරි ඔන්න අද අපි බහුකොන්දෙන් සහිත එක ප්‍රෝග්‍රෑම් එකක් කරා ලබන සති තා ප්‍රෝග්‍රෑම් දෙකක් විතර කරලා ඉස්සරහට යා ඉක්මනට ගන්න රෙකෝඩ් බුක් එක. දමු රෙකෝඩ් බුක් එක අරන් අද දිනේ දාලා ලියා ගන්න. අද දිනේ දාලා ලියා ගන්න multiple selection programming අම්මෝ මොකක්ද ඒ කිව්වේ කියලා දැන් කට්ටි බය වෙලා අද නෑනේ මම එවන්නම් ඕගොල්ලොන්ට අද theory පැත්තේ practical පැත්තේ දෙපැත්තම ලියා ගන්න ඕනේ මෙන්න මාතෘකාව මෙන්න හැමෝටම මම එවන්නම් අද දිනේ දාලා ලියා ගන්න multiple selection programming හරිද ඔන්න එව්වා everyone දාලා තියෙන message එකක් multiple selection programming ඊළඟට ඔක ලියන ගමන් මතක තියාගන්න තාම WhatsApp group එකේ නැත්නම් මම දුන්නා නම්බර් එක 076යි 839 0130 දැන් තාත්ත කෙනෙක් ඇවිල්ලා ගියා message එක ඇවිල්ලා නැහැ කියලා හේතුව ඔයගොල්ලෝ WhatsApp group එකේ නැති වෙයි WhatsApp group එකට add වෙන්න අනිත් කාරණාව තමයි තාම PC ඔබ නැති ළමයි කීප දෙනෙක් ඉන්නවා ලබන සතියේ පාස්පෝර්ට් එක එවන්නේ මම නේ පාස්පෝර්ට් එක එවන්නේ ඔෆිස් එකේ එවනකොට මේක කරලා එවන්න කිව්වා ඔයාලගේ ෆීස් ගෙවිලා නැති අය group එකෙන් අයින් වෙයි හරිද ඒක නිසා ඒක චෙක් කරලා බලන්න සහ ඒක මතක තියාගෙන ලබන සතිය වෙන්න කලින් උදේ 9ක් හවස 2ක් අතර ඇවිල්ලා ෆීස් ගෙවලා යන්න අප්‍රේල් ගෙවලා නැත්නම් අප්‍රේල් 1යි මැයි 1යි දෙකම ඊළඟට ජූනි මාසෙත් ඔන්ලයින් යන්නේ පුළුවන් නම් ජුනිත් ගෙවලා යන්න එතකොට නැවත ඔයගොල්ලෝ මෙහාට එන්න ඕනේ නැහැ හේතුව පැමිණීමේ රිස්ක් එකක් තියෙනවා නම් විතරයි නැත්නම් ජුනි මුල ඇවිල්ලා කිව්වත් ගැටුමක් නැහැ හරිනේ ඔන්න ඔය පයින් ටික ඔක්කොම මතක තියාගන්න මම ඔයගොල්ලන්ට WhatsApp group එකට ප්‍රශ්නයක් දානවා ලබන සතියේ වෙද්දී ඒ ප්‍රශ්නෙට දාලා ඇල්ගොරිතම් එකයි කැලෙන් සටහන දෙකම නිර්මාණය කරලා තියන්න. කීප දෙනෙක් දැන් ලිව් වෙලා ඒකට ඉතින් පණිවිඩය දන්නේ නැහැ මම දන්නේ නැහැ එපන්නක් ඇඩ් වෙලා නැති කෙනෙක් ඉන්නව නම් අනේ කරුණාකරලා දැනුත් ඔය අතරමැදදී ප්‍රශ්න ආවනේ මේ ටික ඔක්කොම එවන්න ඕනේ ඇඩ් කරගන්න නම් grade 9 කියන එක එවන්න ඕනේ නම එවන්න ඕනේ grade 9 ඔයා ඔන්ලයින් එකේ ඉන්න සෞන්දර්ද සෞන්ද කියලා මණ්ඩේ කියලා දාලා එවන්න. හරිනේ එහෙනම් ලබන සතියේ හවසට හම්බ වෙමු දෙකම මාරට ලබන සතියේ ක්ලාස් එක පටන් ගන්නවා. ඔන්න පොදු විදුව හැමෝටම 2:30ට ක්ලාස් එක පටන් ගන්නවා. හරිද? 5 වෙනිකන් කරන්න බෑ භාගයට වැඩියෙන්. මේක මේ වගේ ප්‍රෝග්‍රෑම් කරනකොට වෙලාවට ඉවර කරන්න බෑ. ඒක නිසා. හරිනේ? දෙකම මාර 5 වෙනිකන් කරමු. ලබන සතියේ ක්ලාස් එකේදී හම්බ වෙමු. හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න. සියලුම දෙනාට උත්සාහයි. ලබන සතියේ ක්ලාස් එකේදී හම්බ වෙමු. good evening.